නන්දනීය පෙම සැඩරාලු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතාදර නුඹ හරස් වෙලා නන්දනීය පෙම සැඩරාලු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතාදර නුඹ හරස් වෙලා ආයිබෝවන් ඉතින් මතක මන්දිරයත් අරගෙන චමිල් අයියා අදත් ආවා හරිදී ටීවීත් එක්ක ලස්සන මතකයන් ගොඩක් තිනවා දිගහැර ගන්නට මොකද මේ කලා ලෝකේ දිගු ගමනක් ආපු දෙන්නෙක් කෙනෙක් ගායිකාවක් කෙනෙක් නර්තනයත් සමගමත් ගායනයේත් යෙදෙනවා සියලු දේවල් සංගීත රසාලිප්ත හෝරාවක් ගත කරන අපිට අවසරයි ඔයාලත් එක්ක ආයිබෝවන් මම ඉස්සෙල්ලා ඔබතුමේ නම දැනගන්න කැමතියි මම මාලිනී පුෂ්පකුමාර මහත්මිය කොහෙද උපන් ගම් පළාත කැස්බෑව පිළියන්දල. මේ කැස්බෑව අම්මා තාත්තගෙත් ගම් පළාත නැත්නම් පසු කාලීනව ආපු ගමනක්ද? මගේ අම්මගේ ගම් පළාත කැස්බෑව. මගේ තාත්තා සියනෑ කෝරළේ ගණේ මුල්ල කියන ප්‍රදේශයේ අම්මා සමග විවාහ වුණාට පස්සේ තාත්තා අම්මගේ ගමට ඇවිල්ලා පදිංචි වුණා. ඉතින් කුඩා කාලේ මම හිතන්නේ කැස්බෑවද ජීවිතේ ගෙවුනේ. ජීවිතේ වැඩි කොටසක් ගෙවුනේ කැස්බෑවේ. දැනටත් කැස්බෑව තමයි මගේ පදිංචිය. ඔබතුමියගේ කාලෙත් මේ පුංචි කාලේ මොන්ටිසෝරි අධ්‍යාපනය තිබුණා නැත්නම් කෙලින්ම පාසලටද සම්බන්ධ වුණේ? කෙලින්ම පාසලට සම්බන්ධ. ඔය කාලේ ඉච්චර මොන්ටිසෝරි ගැනම මොකද තැකීමක් තිබුණේ නැහැ නේද? නැහැ ඒ කාලේ. එහෙම සම්බන්ධ වෙනකොට ගෙදර කොහොමද තත්ත්වය කියන්නේ අම්මා තාත්තා මේ කලා පසුබිමක් තිබුණද නැත්නම් පසු කාලීනව මේ ආපු ගමනක ආදර්ශයක්? මගේ පුංචි කාලෙම අම්මාගෙන් මට කලා පසුබිමක් ලැබුණා. ඇත්තටම පුංචි කාලේ ඇත්ත වශයෙන්ම කියතොත් අවුරුදු 5ක් 6ක් වගේ මගේ වයසේ තමයි මාව අම්මා මුල්ම කාලේ චිත්‍රපටි වලින් කැලෑහඬ චිත්‍රපටි රුක්මනී දේවී මහත්මිය සම්බන්ධ වෙලා කටයුතු කරපු ඒ චිත්‍රපටි බලන්න මට අවුරුදු 6ක ඒක තමයි ඉතින් මාව අම්මා එක් කරගෙන ගියා. එතනින් මගේ මේ පුදුම ආකර්ෂණීය ගතියක් මට ඇති වෙච්ච තාම මගේ සිදුවීමේ ඒ දර්ශන පෙළ අවුරුදු 6ක ළමෙක් වුණාට මට තාමත් මගේ හිතේ ගීත පිළිබඳව මේ මතකයක් තාම තියෙනවා. ලස්සන මතකයක් අවදිනවා මතක මන්දිර තුලින්. මේ සියල්ලම සිද්ධ වෙන වෙලාවේ ආදරණීය දෙමාපියන්ගේ නම් දැනගන්න ඕන අපි. මගේ මෑණියන් ප්‍රේමවති වටවල මහත්මිය මේ පියා HD ජයසේකර වෛද්‍යාචාර්යතුමා. බොහොමත්ම සතුටුයි. ඒ වගේම සහෝදර සහෝදරයන් ඉන්නව නම් ඒ ගැනත් මතක් කරන්න ඕන. අද අපේ අක්කා හෝ නංගි ඔන්න තැනක ඉන්නවා. හරිම සතුටුයි. අද ටීවී එකෙත් දකින්න අපි ගැනත් කියන්න ඕන් ගැන. මගේ ඇත්තම කියනවා නම් මට හිනහක් යනවා මම එකම දරුවා. එහෙනම් ඉතින් කියන දේ නම් බොහොම ආදරයට හැදිච්ච කෙනෙක්. ආදරයට හැදිලා බොහොම හුරතල් විදිහට හැදිලා අර තනි මතයට වැඩ කරපු නමුත් ඉතාම සුන්දර ළමාවියක් ගත කරපු කෙනෙක්. ඉතින් මොහොතකට මම අවසර දෙනවා අපි යනවා මෙතුමිය ළඟට. ඉස්සෙල්ම කියන ඔබතුමියගේ සම්පූර්ණ නම. මගේ නම සඳසිලි ෆර්නෑන්ඩෝ. මම මැරි කරාට පස්සේ තමයි ෆර්නෑන්ඩෝ කියලා ආවේ. මගේ නම සඳසිලි ආල්පිට. කුඩා විදිහේ තිබුණේ. ඔත මේ නමට තවත් ගෞරව නාමත් එකතු වෙලා තියෙනවා. ඒ ගැනත් පොඩ්ඩක් මතක් කරලා මෙමුවා. මට 2018 දෙසැම්බර් වුණාට මේ එවෝඩ් එක හමුනේ 2019 ජනවාරි 29 කලාභූෂණ සම්මානය රාජ්‍ය සම්මානය හම්බ වුණා. බොහොම සතුටුයි මේ වගේ දේවල් ලැබෙනකොට කලා ජීවිතේ. මගේ කලා ජීවිතේ මම උසස්ම භාග්‍ය කියලා මම හිතනවා ඒක. සතුටුයි. ඇත්තටම සතුටුයි කලාව වෙනුවෙන් කැපවුණු කෙනෙකුට දෙයක් ලැබෙනවා නම් ඇත්තටම ඇගීම ලක්කනම් බොහොමත්ම සතුටුයි. ඉතින් ඔබතුමිය සම්මානය ගන්න කලින් මට හම්බුණා සංස්කෘති දෙපාර්තමේන්තුවයි මහරගම ප්‍රාදේශීය කාර්යාලයයි අනුබද්ධව යනවා මේ ඒ පැත්තේ තියෙන හැම සියලුම කලාකරුවන්ගේ සාහිත්‍ය සංවිධානයක්. ඒකෙන් අවුරුදු 5 එක කලා කටයුතු කරන මම හැම එකටම සම්බන්ධ වුණා. ඒකේ මට හම්බුණා විශිෂ්ට කලාකරු අභිෂේක සම්මානයත්. ඔව් බොහොමත් සතුටුයි. තවත් දේවල් ගොඩක් කතා කරන් තියෙන වෙලාවේ උපන් ගම් පළාත කොහෙද කියලා මතක් කරොත්. මම ඉපදිනේ මහනුවර ගැටඹේ. මම මහනුවර කුඩා විදිහේ හිටියේ. පසුක දැන් ජීවත් වෙන්නේ කොහෙද? අවුරුදු
මං 9 වගේ වෙනකොට තාත්තා මේ පදිංචිය වෙනස් කරන්න වුණා රැකියාව සම්බන්ධයෙන් කොළඹට. ඊට පස්සේ මෙහි තාත්තා ඉඩම් අරන් ගෙවල් හැදුවා. ඊට පස්සේ නෑදෑයෝ ඔක්කොම වගේ ඉන්නේ නුවර. නමුත් පදිංචිය දැන් කොළඹ තමයි. පදිංචිය දැන් කොළඹ තමයි. ඉතින් ගොඩක් කල්නේ. ඔව්. නුවර එතකොට අම්මා තාත්තා දෙන්නම නුවරද? තාත්තා නුවර. අම්මයි ගම්පලාත? අම්මා හොරණ පැත්ත. හොරණ පැත්තේ තමයි අම්මගේ ගම්පලාතෙන් දැන් ජීවත් වෙන්නේ කොළඹ. ඉතින් මේ වෙලාවේ ආදින දෙමාපියන් නම් මතක් කරන්න ඕන. තාත්තා සරත් හල්පිට. අම්මා චාලට් වීරසිංහ. ඔව්. සහෝදර සහෝදරයන් ඉන්නවා. මෙතුමිට නම් කවුරුත් නැහැ කිව්වොත් බොහොම හුරුතේට හැදුණු කෙනෙක්. මෙතුමිට ඉන්නවද දැන් අපි අහලා බලමු. ඉන්නව නම් ඔවුන්ගේ නම් ගම් නෑ මට ඇත්තටම මම අපේ පවුලේ 5 දෙනයි අක්කලා දෙන්නයි මායි මගේ මල්ලිලා දෙන්නයි මගේ වැඩිමල් අක්කා සීතාදි සිල්වා එයා නැති වුණා ළඟදී දෙවෙනි අක්කා රංජනී විජේන්ද්‍රයත් නැති වුණා ගෑනු ළමයින්ගේ දැන් මම විතරයි ඉන්නේ මගේ ලොකු මල්ලි ආනන්ද සරත් හල්පිට පොඩි මල්ලි ලක්ෂ්මන් හල්පිට අපි 3 දෙනා තමයි දැන් ඉන්නේ. බොහොමත්ම සතුටුයි වුන් අද දකිවි ටීවී එකේ දකින්න අපේ අක්කා තැන කිව්වා. ඇත්තටම සතුටුයි කලාවෙන් ජීවිතේ ජයගෙන. ඉතින් මේ සුන්දර මතකයන් අවදින වෙලාවේ අපි යනවා මෙතුමගේ ලස්සන ගායනයකට. මම ගායනා කරන්න තෝරගත්තා මේ අශෝකමාලා චිත්‍රපටිය ලංකාවේ පළවෙනි චිත්‍රපටියේ මොහමඩ් ගවුස් සංගීතඥයා සංගීත ප්‍රබන්ධය කරපු භාග්‍යරත්ී කියලා ද්‍රවිඩ ගායිකාවක් ගායනා කරපු නමුත් ඒ ගීතය දැන් මේ වෙලාවේ මම තෝරගත්තා ඒක ශාස්ත්‍රීය ගායන රටාවට හිමිකම් කියන ගීතයක්. ඔව් ඔබට අවස්ථාව තුන ගායනා කරන්න. शांतमी रात्रि शांतमी रात्रि चंद्रकांति दे आलोके आए आए शीत प्रबोधवे शांतमी रात्रि चंद्रकांति दे आलोके आए आए शीत प्रबोधवे सील आए प्रीतिय मोरा सील आए प्रीतिय मोरा यौवन प्रेमी सदा कुमुदिनी रंग तरंग सिला आए आए शीत प्रबोधवे पवन समग नलवी नलवी लिंदे सिटिय ओलू माली सैनीन बिबिदहा बमरो 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 रात्रि आए कुमुदिनी नंग तरंग सिना आए आए शीत प्रबोधवे शांतमी रात्रि शांतमी रात्रि चंद्रकांति दे आलोके आए आए शीत प्रबोधवे. ඉතින් බොහොමත්ම අපූර්ව ගායනයක් අපි අසාගෙන සිටියා. බොහොමත්ම ලස්සන ගීතයක්. ඉතින් කවුරුත් පුංචි කාලේ වින්ද ගීතයක්. අවුරුදු 6 දී ආස හේතුනක මේ කලාවට. එතනින් පස්සේ පාසලේදී යම් දෙයක් කරා කියලා මතකයක් තිබෙනවද? පුංචි කාලෙම යම් කලා කටයුතු වෙන සින්දුවක් කියන්න හරි එහෙම නැත්නම් රංගනයක් ඉදිරිපත් කරන මොකද්ද මුලින්ම සම්බන්ධ වෙන්නේ? පුංචි කාලෙම නරිබෑන වේදිකා නාට්‍ය මේ පාසල් වේදිකාවේ අපි සාහිත්‍ය උත්සව පවත්වනවා මේ පාසලේ මාසිකව පවත්වන අවස්ථාවලදී නරිබෑන
නරි බෑනාහි ගම දුවට එහෙම ඒ රංගනයත් සමග ඒ ගායනය කරමින් මම ඒවට සහභාගී වෙලා තියෙනවා. බොහොමත්ම සතුටුයි. ලස්සනම කතාවක් නරි බෑන කියන අපේ මතකයේ රැඳුණු කතාවක්. ඉතින් මේ පාසලේ නමත් මතක් කරන්න ඕන. පිළියන්දල මධ්‍ය මහාවිද්‍යාලය මගේ 6 වෙනි ශ්‍රේණියේ සිට. ඔන්න ඉතින් ඊට පස්සේ 6 වෙනි ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වාම පිළියන්දල මධ්‍ය මහාවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබලා උසස් පෙළින් පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. දැන් මේ නරි බෑන නාට්‍යයෙන් පස්සේ හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ නැති. එතනින් එහාට කොහොමද පාසලේදී කලා කටයුතු සම්බන්ධ වෙන්නේ? පාසලේ මම කලා විෂය ධාරාව තමයි උසස් පෙළට හැදෑරුවේ. නමුත් ඒ අතරදී මම සංගීත අධ්‍යාපනයත් මම ඊට සමගාමීව පාසලේ හැම කලා කටයුත්තකදීම සම්බන්ධ වුණා. පාසල් නාට්‍ය තරඟවලට සංගීත තරඟවලට වාදන උනට හැම වෙලාවෙම හැම දෙයකම කලාවට සම්බන්ධ වුණා. මොහොතක් ඉන්න කියලා මම මේ පැත්තට යනවා. ලස්සන ගීතයක් තියෙනකෝ එයාටත් ගායනා කරන්න. ලස්සන කියන්නේ මේ ඒක ලොකු ඉතිහාසයක් තියෙනවා ඒ කතා සින්දුවට. මතක මන්දිර තුලින් ඕන මතකේ තමයි ඔය ඒක ඇත්තටම කියනවා නම් මගේ හිතවත් සහෝදරිය මිතුරියම තමයි කිව්වේ මේක ඔබ යනවා නම් වැඩසටහනේ මේක විශේෂයෙන් කියන්න කියලා. මොකද මේ ගීතය මම කුඩා කාලේම අහපු දෙයක්. පාසල යන කාලේ ඉඳලා මම මෑත කාලේ ඉඳලා මේ ගීතයක් අහලම නැහැ. මේක රෝහිත විජේසූරිය මහත්මයා ගායනා කළපු එකක්. ඒ සින්දුව මම පුංචි කාලේ ඉඳලා කියනවා. නමුත් මම මහජන බැංකුවේ සේවය කළේ අවුරුදු 32ක් මම මහජන බැංකුවේ රහස්‍ය ලේකම්වරියක් හැටියට වැඩ කළා. මම ඇතුළත් වෙච්ච මුල් යුගයේදී මං හිතපු දෙපාර්තමේන්තුවේම අංශේ බාර නිලධාරී මහත්මයා තමයි මම විවාහ කරගත්තේ. අපි එතෙන් දෙනවා පස්සේ අපි එතෙන් දෙනවා. එයාට මම මේ සින්දුව කිව්වේ. ඒක කිව්වේ කාටත් හොරෙන්. මොකද මම ලන්ච් ඉන්ටර්වල් එකේ යනවා මගේ තාත්තගේ ඔෆිස් එකට කෑමට. කොටුවේ යනකොට මම පයින් යන්නේ. යන අතර වාරේ සිටි හවුස් එකට ගිහිල්ලා ඒ බොක්ස් එකේ ටෙලිෆෝන් බොක්ස් එක ඇතුළට ගිහිල්ලා මම කෝල් එකක් අරන් ෆෝන් එකෙන් තමයි ওই සින්දු මගේ මොන ලස්සන මතකයක් ආවද නේද? ඉතින් ඒක එයා අහගෙන ඉන්නවා යුනියන් ඔෆිස් එකේ යුවක බිල්ඩින් එකේ උඩ ඉඳලා. ඉතින් මම කාලෙකදී මම රිටයර් වෙන්න ඉස්සෙල්ලා යම් කිසි සාදයකදී මගේ ඔෆිස් එකේ ළමයිගේ යාළු පිරිමිලාවෙක් කියලා තියෙන මේ අර ලේඩි මන් දැකලා තියෙනවා ඉස්සර මම සිටි ඔෆිස් එකේ වැඩ කරේ මෙයා ඇවිල්ලා අපේ සිටි ඔෆිස් එකේ බොක්ස් එකෙන් කාට හරි සින්දු කියන අපි හොරෙන් ටැග් කරලා මේක අහනවා කියලා. ඉතින් ඒක හරි බොහොම ලස්සන මතකයක්. ඒක හරි සුන්දරයි යවනකොට. ඉතින් ඒ සින්දුව මම හිතුවා මගේ මහත්මයා දැන් නැහැ. එයා මතක් වෙන්නත් එක මේ සින්දුව කියන්න ඕනේ. අනිවාර්යයෙන්ම අපේ අවස්ථාව දෙනවා මේ ලස්සන ගීතේ මතකේ රැඳු ලස්සනම ගීතය ගායනා කරන්න. දැන් ටිකක් පැරණි සින්දුවක් කියන සමහරට පොඩි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ගැටලුවක් නෑ මතකයත් එක්ක අපි කියන්නම් මට මතක විදිහටම කියන්නම්. සැනසුම සොයමින් යහනක වැතිරී කාන්සියෙන් මා හිඳිනා වේලේ මිහිදුම් පිරිමගේ සිහින වරායට ඔබ නැගින නැව සෙමින්නදේ ඔබ නැගින නැව සෙමින්නදේ මා විත ඇවිදින් සියුමැලි දෑතින් සිහිනෙන් ඔබ මාගේ හිස අත ගෑවා ලතැවිල්ලෙන් තොර සැනසිලි සිතකින් ආනිදියන ඇති බලා හිඳන් ඔබ අවිහිංසක ලෙස හිනහෙනු දුටුවා අවිහිංසක ලෙස හිනහෙනු දුටුවා ඔබ හාමාගේ කල්පිත ලෝකයේ ඇති මහ
පාර තේර පෙනෙන නිසා ඔබ දුටු ඒ මම සිහිනෙන් කියලා ඒ සිහිනෙදි මට හැඟී ගියා නම් අවදි නොවන්නේමි සිහින වරයෙන් අවදි නොවන්නේමි සිහින වරයෙන් අවදි නොවන්නේමි සිහින වරයෙන් බොහොමත්ම ලස්සන ගානයක් බොහොමත්ම හැඟුම්බරව ගානා කරා. ඉතින් මට හිතා ගන්න පුළුවන් ඒ කාලේ කොච්චර ලස්සනද තියෙන්නේ නැතිද කියලා. ඉතින් මම මෙතුමගේ අහුව වගේම මොන්ටිසෝරි අධ්‍යාපනයක් තිබුණද ඒ කාලේ නැත්නම් කෙලින්ම පාසලට සම්බන්ධ වෙන්නේ? මම ගියේ ගැටඹේ පුහුණුවෙන් පාසලට. අපිට තිබුණේ නැහැ ඇත්තටම. ඒ කාලේ එහෙම අධ්‍යාපනයක් ගැන විශේෂයක් තිබුණේ නැහැ. ගැටඹේ පාසලට තමයි මුලින්ම ඇතුළත් වෙන්නේ. සියලුම අධ්‍යාපන හේත හදාරන්නේ නැහැ. නැවත කොළඹට එනවා. පස්වෙනි පන්තියට ආවේ කොළඹට. නමුත් මම මේ ගැටඹේ පුහුණුවේ පාසලේදීත් මම දක්ෂ නර්තන ශිල්පිනියක් මම එතන තමයි එන්න ඕනේ. කුංචිම කාලේ මුලින්ම කරපු මතකයක් තිබෙනවා. ඒ රංගනය ගැන මොකද්ද මතකයේ තියෙන මුල්ම දේ ඉස්කෝලේ? ඔව් ඒ කියන්නේ මගේ තාත්තා මට කුඩා කාලේ ඉඳන් නැටුම් උගන්වනවා. ඉතින් එයා හරි කලාවට කැමති කෙනෙක්. තාත්තගේ ඔෆිස් එකෙත් ඒ සාහිත්‍ය තියෙන ඕනම ඔෆිස් එකක ඩ්‍රැමැටික් අංශේ ඒකේ සංස්කෘතිය පැත්තෙන් හැම දෙයක්ම සංවිධානය කරන්නේ මගේ තාත්තා. ඒකට ලොකු හැකියාවක් තිබුණා. එයා ඒ අපි නුවර ඉන්න කාලේ තාත්තා කරවන වීදිය බණ්ඩාර කියලා වේදිකා නාට්‍යකුයි ශ්‍රී වික්‍රම රාජසිංහ කියලා දෙකක්. ඒ දෙකේම ඕපනින් ඩාන්ස් එක මම කරේ. වයස කීයක් වගේ මගේ වයස අවුරුදු 4මාරයි මම ස්ටේජ් එකට නැග්ගේ. ලස්සන මතකයක් තමයි. ඉතින් ඒ වගේම කැන්ඩි වලට ආවා සෝල්බරි සාමි. ආණ්ඩුකාරවරයා අයගේ නැගණියත් එක්ක රාජකීය මේක එතන හරි දල්දා මාලිගාව ඉස්සරහා තිබුණා මේ අර තියෙනවා ඒ දවස්වල දැන් නෑ ඒක. ඉතින් පොඩි හිටනියක් වගේ හිත තමයි මොනවා කවුරු හරි රාජකීය කවුරු ආවොත් උත්සව පවතන එතන. පිළිගන්න එතන තමයි. ඔව් එතන ඒගොල්ලන් ආව වෙලාවේ ඉස්කෝල වලින් තිබ්බා රංගන අයිටම්ස් කීපයක්ම ඔය පුෂ්පදාන සතුටු කරන්න ඔව් එන අයව සතුටු කරන්න. ඒකෙදි තනි රංගනයක් මගේ තිබුණා. මට වයස අවුරුදු 4මාරයි. ඒ කාලේ පුංචි ළමයි නටනවා දැකලා නැහැ කවුරුත්. ඉතින් මේ එන අය සතුටු කරන්න විවිධ ප්‍රසංග පවත්වනවා කියන්න. ඉතින් ඒ ඉස්කෝලේ කර ප්‍රෝග්‍රෑම් එකේ මට අයිටම් එකක් තිබුණා. මගේ වයස අවුරුදු 4මාරයි. බොහොමත් කුඩා අවදී. ඔව් කුඩා අවදී. ඉතින් හැබැයි මම ලස්සනට මගේ ආච්චි අම්මා ඇන්දෙව්වා. යට ලස්සනට හදන්න. මොකද්ද මේ කරපු නැටුම මතකයක් තියෙනවද? ඒක ඔරියන්ටල් ඩාන්ස් කන්ක සාමාන්‍ය නැටුමක්. ඔය හින්දි සොන්ග්ස් වලට එහෙම තියෙන්නේ. ඒ වගේ. ඒ කාලේ ඒ වගේ නැටුම් තමයි තිබුණේ. ඉතින් ඒකේ ඉන්දියාවේ බලපෑමත් මම හිතන්නේ ගොඩක් තිබුණ සංගීතයට අපේ කාලේ. ඉන්දියන් ඩාන්ස් එකක් තමයි. ඒක දැක්කහම අර රොස්සල්බරි සාමි මහත්මයාගේ නගණයට හරි ආස හිතුණා මගේ මම හරි ලස්සනයි පුංචි කාලේ. මාව අරන් ඔඩොක්කේ වාඩි කරන් තියන් ඉඳලා තියෙනවා. අද කාලේ වගේ යන සංගීත මාර්ග තියෙනවනේ. දැන් මට ෆොටෝග්‍රාෆ්ස් ගන්නවා කියලා එහෙම මුකුත් නැහැනේ සෙල්ෆි ගන්න. ඇත්තටම මට ඒ කාලේ මට පින්තූරයක් අරන් තියා ගන්න පුළුවන් නම් මං හිතන මට අද ඒක පුළුවන්. ඒ නැති වුණා බොහොමත්ම සුන්දර මතකයක් ඒක. ඒක ඉතින් ඒ ලැබිච්ච අවස්ථාව. ඒ උඩ තමයි ඉතින් මං කොළඹට ආවට පස්සේ පාසලට ඊට පස්සේ එතනින් එහාට දැන් සම්බන්ධ වෙන්නේ නැහැ. මහාවිද්‍යාලයට මං ඇතුළු වෙන්නේ. ප්‍රමාණ ගැටමෙදි ඊට එහා දෙයක් කරගන්න බැරුණාද ඒක නේ තාත් එනේ ඒ ඉස්කෝලේ ඒ ප්‍රෝග්‍රෑම් වල සම්බන්ධ වෙනවා. එහෙම පොඩි නේ ඉතින් හතරෙන් පන්තියට එනකන් විතරයිනේ. ඊට පස්සේ කොළඹට එනවා. ඔව් ඉතින් අර වේදිකා නාට්‍ය ඩාන්සින් දෙක කරා. ඉතින් කොළඹට ආවට පස්සේ තමයි බුද්ධඝෝෂ මහාවිද්‍යාලයට ඇතුළු වුණේ. ඒකේ හිටියේ හරි උගත් ගුරුවරු ආචාර්ය මැන්දිස් රෝණදීර මහත්මයා, ආචාර්ය මහාචාර්ය විමල විජේසූරිය මහත්මයා, ඒ වගේ ගුරුවරු අතර මට ඉගෙන ගන්න කලාවට සමීප සම්බන්ධතාවක් තියෙනවා. ඉතින් ඒ නිසා කලාව පැත්තට මම ගොඩක් තවත් ලැබුණා. මම grade 9 වලදී කියන්නේ මට අවුරුදු 16 කියන්නේ අපි සීනියර් ඒ කාලේ කියන්නේ SSC කියන්නේ SSC prep එක. එහෙමයි අපි ඉස්සර කියන්නේ. ඒ පන්තියේදී මට අවුරුදු 15ක් ඇත්තට. ඒකෙදී ඒ වෙනකොට 960 ගණන් වල මනමේ ආපු කාලේ මනමේ නාඩගම ඒක හරි ජනප්‍රියයි. ඒ කාලේ අපේ ඉස්කෝලේට ආධාර පිණිස කියලා අපේ ප්‍රින්සිපල්
රූබන් පීරිස් මහත්මයා යෝජනා කළා නාට්‍යයක් කරන්න ඕනේ කියලා මනමේ නාටකම. ඒක ස්පෙෂල් කියන්නේ විශේෂ අවසරයක් ලැබලා ඒ කොස්ටියුම්ස් ඒ මියුසික් ඔක්කොම දාලා ඒ නාට්‍ය රංග දැක්වුවා. මනමේ බිසෝගේ චරිතය මම කළේ. නවසරයක් ඉස්කෝලවල අතර ඒක පෙන්නුවා. අපි ඉස්කෝලේ නුවරාවද නැත්නම් ලංකාවද නුවරවටද නෑ කොළඹ කොළඹ ඉස්කෝලේ අරසන සිද්ධ වෙන්නේ. කොළඹ තමයි මේ කියන්නේ. ඔව් කොළඹ. ඒ කියන්නේ කිව්වේ මම දැන් කොළඹට ආවට පස්සේ මම බුද්ධඝෝෂ මහවිද්‍යාලයට ඇතුළු වුණේ. හැබැයි නාට්‍ය පෙන්නන්නේ කොළඹමද නැත්නම් කොළඹ පිටපළාතද? පිටට ගෙනියන්න හැදුවා. තාත්තා කැමතිුන්නේ නැහැ මාව එහෙම ගෙනියනවට. ඒ අවට තියෙන ඉස්කෝලවල නවසරක් පෙන්නුවා. ඒකෙදි හොඳම නිලියට ඒ කාලේ සම්මාන ඒවර්ඩ්ස් දෙන්නේ නැහැ. මට අපේ ඒ කාලේ එඩියුකේෂන් ඩිරෙක්ටර්ගෙන් හම්බෙන්න මට රත්තරන් කාරාබු ජෝඩුවා. ඉතින් මම හරි සතුටු වෙනවා. ඒ කාලේ මාව හඳුන්වන්නේ ඉස්කෝලේ ආර මනමේ කුමාරි කියලා. මගේ නම නෙමෙයි කියවෙන්නේ. ඒ කරපු දේ හැමෝටම හොඳට දැනিলা තිබෙනවා. ඒක නිසා තමයි. ඉතින් සතුටුයි මට. එතනින් පස්සේ ඉස්කෝලේ තව දෙයක් සිද්ධ වුණා. ඉස්කෝලේ යන ගමන්ම මම ගියා ගුවන්විදුලියට. ගිහිලා ගුවන්විදුලි ළමා රංග පිටියට සම්බන්ධ වුණා. එතකොට ආනන්ද සරත් විමල විර මහත්මයා හිටියේ. චන්ද්‍රා කළු ආරච්චි අපි ඉස්කෝලේ වල යුනිෆෝම් එක පිටින් තමයි යන්නේ ස්ටුඩියෝ එකට. බොහොමත්ම ලස්සන මතකයක් මේ යන වෙලාවේ. මොහොතකට මම සමු දෙනවා. ආයෙත් මේ පැත්තේ නා තවත් ගීතයක් තියෙනවා අපිට අහන්න. මම ඊළඟ වතාවට ගායනා කරන්න තෝරගත්තා මේ පළාතෙම හොඳ ප්‍රසිද්ධ ගේය පද රචකයෙක් ගාල්ල පළාතේ ඉන්න බන්දුල නානායක අරවසම් මම හිතන්නේ බැංකු ක්‍රේස් එකත් සම්බන්ධයි. ක්ෂේත්‍රයේ කොමර්ෂල් බැංකුවේ වැඩ කරන උනත් කලා ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ දුර ගමනක් ගිය ගේය පද රචකයෙක්. එතුමාගේ ගීතයක් රෝහණ වීරසිංහ මහතා කරුණ නිර්මාණය කළා. ගායනා කරන්නේ මේක මුල් ගීතය සුනිල් එදිරිසිංහ. ඒ ගීතය වියෝ වූ පසුවයි දැනෙන්නේ. මම ඒක තෝරගත්තා. වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඬුදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම් වියෝ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඬුදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම් යුරු දෙලේ ඉඳ බැලූ විට ගඟ සැඩයි කදිමයි දියට වන් විට එවන් ගඟුලම බිහිසුනුයි චණ්ඩයි වියෝ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඬුදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම් සඳක් නැතිදා පහස් තලයට තරුවදී සෙනසුම් පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම් වියෝ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඬුදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම් බොහොමත්ම අපූර්ව මොකක්කෝ තේරුමක් තියෙන ලස්සන ගීත තමයි මේ දෙන්නම තෝරගන්නේ. බොහොමත් සතුටුයි ඒ ගැන. ඔන්න මුලින්ම චිත්‍රපටිය බලන්න යනවා. එතනින් පස්සේ ආසාව හිතෙනවා. මොකද්ද මුලින්ම කරේ ඉස්කෝලේදී රංගනයක්ද ගායනයක්ද?
දෙකම වරින් වර කියනවා. මොකද සාහිත්‍ය සමිති පැවැත්වෙනවා අපේ ඉස්කෝලේ මුගක් කලාවට සම්බන්ධ අය බිහි වෙච්ච පාසල පිළියන්දල මධ්‍යම විද්‍යාලයේ. අර ඔය තෝතැන්නක් වෙච්ච පාසල තමයි මේ ආවට තියෙන්නම. ඉතින් ඒකේ නිතරම මේ කලා අනිත් විද්‍යා වාණිජ්‍ය අංශ ක්‍රීඩා අංශ වලට හොඳ දියුණුවක් ලැබුවා. මේ මධ්‍යම විද්‍යාල අතර තියෙන තරඟවලදීම උගාක් හොඳ මේ උසස් තැනක් ලබාගත්ත ඉස්කෝල. ඉතින් මම කොහොමද රංගන ගායන වාදන හැම අංශෙම ටික යෙදුණා. බොහොමත් සතුටු වෙගෙන තියෙනවා. දැන් තවත් එතනින් පස්සේ තාම හොඳ සම්බන්ධ වුණු නාට්‍යම තියෙනවා නම් පාසල් ජීවිතේදී මම මේ අහන්නේ. පාසල් ජීවිතේදී අඟුලිමාල කියලා මේ අන්තර් පාඨශාලා මේ මොනවාද සම්මාන ලැබූ නාට්‍යයක් අන්තර් පාඨශාලීය නාට්‍ය තරඟවලදී ඒ නාට්‍යය අපි මේ ගීත ගායමින් රංගන සමූහ රංගන වල යෙදුණා. ඊට අමතරව මේ විශ්වවිද්‍යාලයේදී නාට්‍ය ප්‍රබල රංගපෑවා අපි. ඔය විශ්වවිද්‍යාල ගමනකත් යෙදුණා. දැන් ඔන්න මෙතනින් එහාට පස්සේ කියන්න කොහෙද විශ්වවිද්‍යාලය? කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තා. දැන් මේ ඉස්කෝලෙන් පසුව සම්බන්ධ වෙන්නේ කොහොමද මුලින්ම කලාවට? කියන්නේ විශ්වවිද්‍යාලය යන ගමන්ද නැත්නම් වෙනත් තැනකට සම්බන්ධ වෙනවද? කලායතනයකට? කලායතනයකට සම්බන්ධ වුණා. මොකක්ද ඒ කලායතන? ගායත්‍රී කලායතනය කියලා වින්සන් සෝම්පාල කියලා සංගීත විශාරද තුමගේ කලායතනයක කැස්බෑව පිළියන්දල පැත්තේ පැවැත්වුණා. ඒකට මම පාසලේ 8 වසර වගේ පන්තියේ ඉඳලම ඊළඟ මම අවුරුදු 20 වෙනකොට ගාන්ධර්ව අවසාන පෙරදිග සංගීතය සහ නැටුම් පිළිබඳ සහතික පත්‍ර ගාන්ධර්ව අවසාන කියලා ඒ විභාගය සමත් වුණා. කියන්නේ පාසල් අධ්‍යාපනයේ සමගාමීව ඒ විභාගෙත් සමත් වුණා. දැන් ওই සංගීත විශාරද කියලා හඳුන්වන විභාගයට ඊටම ආසන්න මේ ඒ විදිහේ පරීක්ෂණයක් තමයි ඒක. ඉතින් බොහොමත් සතුටු මේ සියල්ලම සිද්ධ වෙන වෙලාවෙ ඉතින් අඩ හෝරාවක් ගෙවිලා ගියා අපි දන්නේවත් නැතුව. මේ සියල්ලම සිද්ධ වෙන හෘදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසිරි ලිබඩු මාළිගේ උඩුමහල ලබතුව ගාල්ල. දුරකථන අංකය මතක් කරොත් 077යි 321යි 39යි 66. ඉතින් මාදිවල පාර තලවතු ප්‍රධාන අපේ ප්‍රධාන කාර්යාලයේ තියෙන දුරකථනය මතක් කරනවා 0යි 1යි 70යි 60යි 631. දුරකථන ආයත මම මතක් කරනවා 0යි 11යි 70යි 60යි 631. කෙනෙක් ඉන්නවනම් සම්බන්ධන මතක මන්දිර තුලින් මතක අවදි කරගන්න ඕන අවස්ථාවක් තියෙනවා. අපි යනවා මතක මන්දිරත් එක්ක මද විරාමයකට. ඒ විරාමයෙන් පස්සේ අපි ආයෙත් මතක මන්දිරත් එක්ක එකතු වෙනවා. මේ සියලුම දේවල් හෘදේ ටීවී POTV අංක 123 නරඹනවා වගේම YouTube channel එක subscribe කරලා සියලුම වැඩසටහන අපේ මතක මන්දිර විතරක් නෙවෙයි රන්මා විතරක් නෙවෙයි සියලුම වැඩසටහන් නරඹන්නත් පුළුවන්. subscribe කරන්න ඒ වගේම like කරන්න මේ සියලුම වැඩසටහන් ඔයාලා නරඹන්නත් පුළුවන්. නැවතත් මෙතුමිය ළඟට යනවා. මගේ පිටිපස්සෙන් පේනවා තවත් දිනාගත සම්මාන දෙකක්. ඒ කියන්නේ අපක් මතක් කරොත් මතකයේ අවදි කරොත් මතක මන්දිරත් එක්ක. ඒකේ 2018 මම අරගත්ත විශිෂ්ට කලාකරු අභිෂේක සම්මානයි. ඒක තමයි අර පොඩියට තියෙන්නේ. ඒක සංස්කෘති දෙපාර්තමේන්තුවෙන් පිරිනැමේ මහරගම ප්‍රාදේශීය කාර්යාලය අනුබද්ධ යන සියලුම කලාකරුවන්ගේ කලාකරු සංවිධානයක්. ඒකෙන් හැම වර්ෂයකම ඒ සම්මාන පිරිනමනවා. 2018 වර්ෂයේ මට ඒ සම්මානය ලැබුණා. මම ඒ බල මණ්ඩලයට ගොඩක් මගේ රංගන ගායන අංශවලින් නාට්‍ය ඒවම සම්බන්ධ වුණා. ගොඩක් කැපකිරීම කරා. ඉතින් ඒ වගේම මම ගොඩක් ටෙලි නාට්‍ය වලත් මම රංගපානවානේ. මම ඒ චිත්‍රපටිවත් රංගපාලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම එක්ක තමයි මට මේ සම්මානේ ගොල්ලන් අපේ ඇප්ලිකේෂන්ස් අපි දාන්න ඕනේ. ඒ අනුව තමයි ඒ තමයි දක්ෂතාවයක් තියෙන ඒ දේ ලබා දෙනවා. අනිත් එක ඒකත් මේ ඒ කලා භූෂණ සම්මානය මුළු දිවයිනෙම කරන එකක් හැම කලාකරුවෙක්ගේම. ඒකටත් මම සුසුකම් ලැබුවා. මම ඇප්ලිකේෂන් එක මේ කලා භූෂණ සම්මානය සම්මාන සහතිකය මේක අර උසට තියෙන ඒක තමයි මම රම්පු වෙච්ච වඩ එක. මේ තවත් සහතික තිබෙනවා. අපි ඒක කීපයක් පෙන්නමු අපි. මේකත් ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහත්මියන් ප්‍රණාම අභිෂේක සම්මානය. ඒකේ සර්ටිෆිකට් එක මේ. ඒ වගේම ගොඩක් සහතික පත්‍ර මේ දෙන්නටම බොහොම දක්ෂතාවක් තියෙනවා. මහරගම කොට්ටාසේ කලාකරු අභිවෘද්ධිය සඳහා පිටවා තියෙන මහරගම සංස්කෘතික බල මණ්ඩලයේ අරමුදල් වාදන කරන පැවැත්වූ මහරගම රංග සභා ප්‍රසංගයට මම නාර්ථනයක් ඉදිරිපත් කළා. ඒකට හම්බෙච්ච සර්ටිෆිකට් එකක්. මේක මහජන බැංකු කලා කාව්‍ය කලා ඔලෙලදී මම
චිත්‍ර තරගයකින්. හරි බොහොමත්ම සතුටුයි. සාතික නම් ගොඩාක් තිබෙනවා. ඉතින් මේ සියල්ලම නරඹන්න වෙලාවක් නැහැ. මතක මන්දිර තුලින් ලස්සන මතකයන් දෙකක් තිබෙනවා. කලාවේ හැමතැනම අතපත ගෑව වගේම දක්ෂතා පෙන්නලා දක්ෂතාවලට ගෞරවයක් ලබාගෙන දෙන දෙන්නේ. ඉතින් තවත් මොහොතක් අපි පමා වෙන්නේ නැහැ. මතකය අතුරින් තවත් ලස්සන ගීතයකට යනවා. මේ ගීතයට මම ගොඩක් කැමති. ගීතේ තියෙන ආර්ථයට ගොඩක් අපේ ජීවිතවලට බලපාන අදහස් තියෙනවා. ගතියුතු දේවල් බොහොමත්ම හිතට දැනෙච්ච ගීතයක්. දැනෙච්ච ගීතයක්. හැබැයි ඉතින් මේක ඇත්තටම ඉස්සෙල්ලා ගීතයත් බොහොම හිතට දැනුණා. මේකම විශාරද අපේ පණ්ඩිත අමරදේව මහත්මයාගේ ගායපු ගීතයක්. මම ආස නිසා මම හිතනවා මට ඒක කියන්න හිතුණා. කරදර පොදි බැඳ ගැල පිට පටවා කරුමයේ කළු ගොනු පෙරටුවේ බැඳගෙන මේ ජීවන මාර්ග අප යනවා ඒ ගමනේ දුක් දාහේ නිවාලන සීපද මුවගින් පිට වෙනවා සීපද මුවගින් පිට වෙනවා අප යන මේ මාර්ග කළු ගල් මතුවී පයරත් වීලා පුබුලු නැගෙන විට දැසින් කඳු ලෑලි වැగిරෙනවා ඒ ගමනේ දුක් දාහේ නිවාලන සීපද මුවගින් පිට වෙනවා සීපද මුවගින් පිට වෙනවා හිරිගල් පොත්තේ කන්ද නගින විට ගම සිටිනා ඔබ හදී නැගෙනවා ඒකෙන් ගමනට හිත දෙනවා ඒ ගමනේ දුක් දාහේ නිවාලන සීපද මුවගින් පිට වෙනවා සීපද මුවගින් පිට වෙනවා සීපද මුවගින් පිට වෙනවා සීපද මුවගින් පිට වෙනවා බොහොම ලස්සන ගායනයක් සීපද මුවගින් පිට වෙනවා. ඉතින් මව් දෙමාපියන් වගේම සීපද මුවගින් පිට වෙන්න අතහිත දීපු ගුරුවරුන් ඉන්නවා. මේ පාසල් දෙකේම මතක් කළ යුතු ගුරුවරුන් ඉන්නවා නම් අකුරක් හොයගන්නු ගුරුවරයෙක් හැමදාමත් මම කියනවා අපිට අනිවාර්යයෙන්ම වටිනවා. ගෞරව කරන අපි දුටු තැන මතකයේ අවදි කරන්න කවුරුන් නෝ ඉන්නවා නම් අමතක නොවන ගුරුවරු අතහිත දීපු. විශේෂයෙන්ම රෝහණ මන්දිස් මහත්මයාට මම මතක් කරන්න ඕනේ. මන්දිස් රෝන්දිර මහත්මයා සාහිත්‍ය පැත්තෙන් ඇත්තටම මට මම පාසලේ ඉන්න කාලේ පාඨශාලාන්තර සාහිත්‍ය සංස්කෘති දෙපාර්තමේන්තුවේ තියෙන තරඟ තියෙන පාසල් අතර ස්කෝල 15ක් වං විතර විදිහට 15ක් විතර අතර පාවතන ඒකේදී කෙටි කතා ගද්‍ය රචන ගද්‍ය පද්‍ය රචනා කෙටි කතා චිත්‍ර තරඟ පහෙන්ම ෆස්ට් ප්ලේස් ආවා මං 60 ගණන් වල. බොහොම ලස්සන මතකයක් තියෙනවා. ඉතින් මම පාසලත් නෝ ආඩම්බරකාර. ඉතින් මට ප්‍රින්සිපල් හරි ආදරෙයි. මොකද මම හරි මම මේ නාට්‍යයෙන් ප්‍රධාන චරිතය කළා. මම ඒකත් එක්ක ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා. කලා පැත්තේ මං හරි ඉදිරියට මාපු ශිෂ්‍යාවක්. ඒ නිසා ඇත්තටම කියනවනේ එතුමා මට කියලා ගොඩක් වෙලාට අර කවි පන්ති පවා ලියව ගත්තා. මම ප්‍රින්සිපල් මට හරි ආදරෙයි. ඉතින් අර ගුරුවරුන්ගේ තියෙන මඟ පෙන්වීම යටතේ තමයි මම ඒ තැනට ආවේ. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ඇත්තාරි සුන්දරයි. ඒගොල්ලෝ අපිට පැහැදිලි කරලා දෙනකොට ඒ සාහිත්‍ය විෂය අපිට යම් කිසි දෙයක් විග්‍රහ කරනකොට මට ඒකේ චිත්‍රය මැවෙනවා. මට ඇත්තට මේ පාඩම මට අඳින්න පුළුවන්.
ඒක තමයි කලාකරුවේ දක්ෂතාවය. අද මං හිතන්නේ එහෙම ළමයින්ට ගොඩක් ගන්නට පුළුවන් කියන එක. යාන්ත්‍රික වෙලා ඉතින් ඒකට අපි කතා කරන්න වැඩිදුරටත් දෙමාපියෝ දැනගන්න ඕන, සමාජයත් දැනගන්න ඕන. මේ සියල්ලම සිද්ධ වෙන වෙලාවේ ගෙදර අය කොහොමද කලාවට සම්බන්ධ වෙන්න කැමති වුණාද? මව් දෙමාපියෝ සහෝදර සහෝදරියෝ කැමති වුණාද? මේක කරගෙන යන්න නැත්නම් අධ්‍යාපන අතපසු කියලා බයක් වුණාද? කුඩා කාලේ ඉඳලම ඩාන්සින් වලට ගියේ මම. මුංචි කාලේ ඉඳන් නැටුවානේ. අවුරුදු 4 ඉඳලා. ඔව් ගෙදරින් කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. ඒවට මොකුත් කිව්වේ නැහැ. නමුත් මම පාසලෙත් ඒ කාලේ නැටුම් ප්‍රධාන පරීක්ෂකතුමා තමයි ජේ.ඊ. සේදර්මන් කියන්නේ. ඒ කාලේ පළමුවෙන් කෙනා. එයාගේ නංගි ජේ.ඊ. සේදර්මන්. ජේ.ඊ. සේදර්මන්ගේ නංගි ජේ.ඊ. සුමනා. එයාගෙන් තමයි මම උඩරට නැටුම් ඉගෙන හැදෑරුවේ. මං හොඳ සෑහෙන දුරකට මං කළා. අපි අනිත් ළමයි ඔක්කොම එක්සෑම්ස් වලට දැම්මා. ප්‍රථම, ද්විතීය, තෘතීය කියලා තියෙනවානේ. මට ඉන්ඩෙක්ස් නම්බර් එකක් ආවා විභාගෙට. අපි ආච්චිම යන්න දුන්නේ නැහැ. ඒ කාලේ හැටියට. ඒ කාලේ කියනවානේ ළමයි නැට්ටුකාරියෝ කරන්නේ නැහැ කියලා. ඉතින් ගෙදරින් කිසිම ගැටලුවක් උනේ නැහැ. සියලු දේට අතහිත දුන්නා. එයාගේ අම්මගේ රොටි ෂුඩින් යන්නේ නැහැ. ඔව් කීම අහලා ඉතින් ඒ නිසා මට යන්න උනේ මගේ උසස් අධ්‍යාපනයෙන් පස්සේ යන්න උනේ මට ලංකා කාර්මික විද්‍යාලයේ මේ වාණිජ්‍ය පන්තියෙන් ගිහිල්ලා තමයි මම කෝස් එකක් කරා. ඒ අනුව තමයි මට බැංකුවට යන්න උනේ. ඔන්න ඉතින් කලාව කරත් හොඳට ඉගෙන ගත්තොත් හොඳම තැනකට යන්න පුළුවන්. මේ දෙන්නම එකට හොඳම උදාහරණයක්. කලාව විතරක් නෙවෙයි ඉගෙනීමත් හරියටම කරා. මේ අහන් ඉන්න දූ දරුවෝ මේක අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන දෙයක්. කලාව විතරක් නෙවෙයි අධ්‍යාපනයත් අනිවාර්යයෙන් තැනකට යන්න නම් මම ආයෙත් මෙතුමිය ළඟට යනවා. දැන් පාසලේදී අමතක නොවන චරිත සහ අතහිත දීපු ගුරුවරුන් ඉන්නවනම් මේක මොහොතක් කරගන්න ඔවුන්ට ගෞරවය දක්වන්න. ඇත්තටම පාසලේ හැම ගුරුවරයෙක්ම වගේ මේ අමතක කරන්න බැරි විදිහ ලොකු සේවයක් අපිට හැම විෂයක් ගැන එක අකුරක් හොය ගන්න ඕන නම් අපිට අනිවාර්යයෙන්ම වැදගත් ගුරුවරු. පාරක් ගැහුවේ තරහකට නෙවෙයි. අපිව හදන්න ඕන කමට. නැත්තම් මම හිතා අපි තුන්දෙනා මත මෙතන නැහැ. නැහැ. ඇත්තටම ඒ හින්දා මේ විශේෂයෙන්ම නම් සඳහන් කරන්න වනම් ගාක් දීර්ඝ නම් ලැයිස්තුවක් තියෙනවා. සියලු දෙනාම මේ තාම පාදාභිවන්දනෙන් එතුමයන්ට නමස්කාර කරන වෙලාවේ ඒ අය නිසා තමයි අපි මේ මගේ තමයි අපි ඇවිල්ලා අද මෙතන ඉන්නේ. බොහොමත්ම ගෞරවයෙන් දෙපා නම දෙනවා සියලුම ගුරුවරුන් සහ අතහිත දීපු සියලුම වැඩිහිටියන්ගේ. ඉතින් ඔන්න ඔතෙන්දී ආයෙත් විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙනවද මොන හරි නාට්‍ය වලට සංගීතයට? විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙනවා. විශ්වවිද්‍යාලෙත් අපි අර අපේ තියෙන කලා හැකියාව නිසා විෂයානුබද්ධ විෂය වලටම යොමු වෙලා නැහැ. මේ හැම වෙලාවෙම කලා කටයුතු වල යෙදුණා. ඉදිරිවිර සරච්චන්ද්‍ර මේ මහාචාර්යතුමාගේ සිංහල පාඩම. බොහොමත්ම දක්ෂ ගුරුවරයෙක්. තවත් මොනවද කතා කරන්නේ? එතුමන්ගෙන් ඉගෙන ගත්ත කියන්නේ ගොඩක් දේවල්. ඒ අයගේ මේ යටතේ සිංහල විෂය හදාරන්න ලැබුණා. ඒකම නාට්‍ය සිනමාව ඔය හැම දෙයක්ම පොඩ පරිශීලනය කරන්න ලැබුණා. ගෙදරින් ප්‍රශ්නයක් උනේ නැද්ද? මම මෙතුමිය ඇහුවා වගේම ගෙදර දෙමාපියන්ගේ කරදරයක් උනේ නැද්ද? නෑ පුතා ඔක තෝරගන්න බෑ කිව්වේ නෑ. කවදාවත් එහෙම නෑ. තමයි කැමැත්ත කරගන්න. මොකද අධ්‍යාපනයත් හොඳින් කරපු නිසා. වෙනසක් උනේ නෑ. එහෙම ඒවට මේ හුඟක් උදව් කරා. ඔව්. දැන් මෙතනින් ඕන විශ්වවිද්‍යාලයෙන් පස්සේ කොහොමද ආයෙත් කලාවට සම්බන්ධ වෙන්නේ? විශ්වවිද්‍යාලයෙන් පස්සේ මම රැකියාවට මහජන බැංකුවේ කළමනාකාරිනියක් පස්සේ මුලදී ප්‍රථම පත්වීම ලැබුණ තැන මතකයි. ප්‍රථම පත්වීම ලැබුණේ කොළඹ ප්‍රධාන කාර්යාලයට මහජන බැංකුව මූලස්ථානෙට. ඊට පස්සේ ශාඛා කීපයකම අනුගේගොඩ, පිළියන්දල, මොරටුව, ගංගොඩවිල වගේ කොළඹ පළාතටම ස්ථානවලටම මාරු වෙන්න ලැබෙනවා. ඉතින් මේ සියල්ල මතක මන්දිර තුලින් මතකයේ අවදි කරද්දී ඉතින් බොහොමත්ම තරුණ කාලෙත් ලස්සන ටික තාමත් ලස්සනයි. ඉතින් පාසල් ප්‍රේමයක් ගැන ඉංගියක් එහෙම තිබුණද? එහෙම දෙයක් තිබුණේ නැද්ද? පාසල් ප්‍රේම ඒකපාර්ශ්වික ප්‍රේම තිබුණා. දැන් මම අර පහුලේ එකම දරුවා වෙච්ච නිසා මම නිකන් බයක් වගේ තිබුණා. බොහොම හෘදයට හැදුන නිසා දෙමව්පියන් කියන දේම තමයි අහගෙනත් හිටියේ. අරත් මේ මිශ්‍ර අධ්‍යාපනයක් ලැබුවේ. පිරිමි පිළිබඳව විශේෂයක් නැහැ. සියලුම යාළුවෝ. ඔක්කොම යාළුවෝ ගෑනු පිරිමි ભેදයක් නැතුව අදටත් එහෙම පිරිසක් මට ඉන්නවා. දැන් මේ වයසේදී මේ පිළියන්දල මධ්‍යම විද්‍යාලයේ මගේ පාසල් මිතුරියෝ මේ පිරිසක් ඉන්නවා. ඒ පළාතෙම එතනින් පසුව ආදර ගැන කතා කරොත් මතකයේ අවදි කරොත් මගේ මේ ස්වාමි පුරුෂයා මුණ ගැහුණේ මේ මහජන බැංකුවේ සේවය කරද්දී ඒකට සේවය කරපු කෙනෙක් තමයි පුෂ්ප කුමාර. එයා තමයි මට මුණ ගැහිච්ච මගේ ස්වාමි පුරුෂයා. ඉතින් අපි දෙන්න හොඳ විවාහ ජීවිතයක් ගත කළා. අද ස්වාමි පුරුෂයා දැන්
අවුරුදු 10කට 11කට විතර පෙර වියෝවලා දරුවන් සිටින දරුවෝ මොන් දෙන්නෙක් කියලා. ඉන්නවා. ඔවුන් දෙන්නකින් නම් කියන්න මොනවද? අපේ අම්මා ඉන්නවා වැඩසටහනේ. දරුවෝ දෙන්නගෙන් එක මගේ පුතා සහ දුව ඉන්නේ. පුතා දැනට ඕමානේ රැකියාවක නිරත වෙලා ඉනවා. දුව සෙලාන් බැංකුවේ රාජකාරී. ඔව් ඔවුන් විවාහ කරන උන් ගැනත් කියන්න ඒ පුළුවන්. වුණොත් එයා විවාහකයි. දරුවෝ දෙදෙනෙක් පුතාට දෙදෙනෙක් ඉන්නවා. දුවට 3 දෙනෙක් ඉන්නවා. ඉතින් මම මිත්තණියක් 5 දෙනෙකුගේ බොහොමත්ම සතුටුයි මේ කලාවත් සමග ඉන්නවගේ ජීවිතයක් ජයගෙන. මම මොහොතකින් අහනවා ගම් පළාතට යන්න කොහේ හරි යන්න කැමතිව ගම් පළාතක් තියෙනවද? කොහේ හරි ප්‍රදේශයක් ලංකාවේ? වඩාත්ම උඩරට පළාතකට ගාක්ම උඩරට කියන්නේ නෝරේලිය අර ගක්ව සීතල පළාතකට වඩා නිකන් කඳු මේ හුඟක් අර ආරණ්‍යයක් වගේ තියෙන හිත නිවිසනසෙන නිකන් බොහොම ශාන්ත ප්‍රදේශයක ශාන්ත ප්‍රදේශවල ගමන කරන්න ආසයි. අවස්ථාවක් ලැබුණොත් පිටරකට කොහේ හරි යන්න. ඔන්න ලැබෙනවා. Taman කැමති රටක් තෝරගන්න. කොහෙද යන්න තෝරගන්න. දරුවන් ඉන්න රටක්ද එහෙම නැත්නම් Taman කැමති දෙයක් බලන්න යන තැනක්. වඩාත්ම මම දැන් ගිහිල්ලා තියෙනවා ඉන්දියාවේ එහෙම සංචාරේ දඹදිව වන්දනාවෙන් ගිහින් තියෙනවා. පුතා ඉන්න ඕමාන් රටට ගිහින් තියෙනවා. ඊට අමතරව මම යන්න කැමති රටක් තමයි ජපානය. යන්න හැකියාවක් ලැබුණොත් ආසාවක් තියෙනවා ජපානය දැක බලා ගන්න. මොහොතට මම අවසර දීලා මෙතුමිය ළඟට යනවා. ඔබතුමට ලැබුණත් අවස්ථාවක් කොහේ රටකට යන්න. කොහෙද තෝරගන්නේ? අපි හේතු වහන්නේ දෙයක් නරඹන්න හරි කවුරු දකින්න හරි. මොකද්ද තෝරගන්න රට? ලංකාවෙන් පිට යන්න ලැබුණොත්. පළවෙනි වතාවට මම ගියා ඉන්දියාවේ. මම ඇත්තටම ගියේ බැංගලෝර, මයිසූර්, ඌටි ඒ පැත්තට කොම් බැලුවා. ඇත්තටම කියනනම් මම ආසයි නැවතත් ඉන්දියාවට යන්න. ඉන්දියාවටත් යන්න කැමැත්තක් තියෙනවා. ඒ පැත්ත හරි සුන්දරයි. කාශ්මීරිය වගේ යන්න. මේ ඇත්තටම මගේ සහෝදරි කිව්වාගේ මමත් ආසයි ජපානයට යන්න. සකුරා මල් බලන්න. හරි ආසාවක් තියෙනවා. දෙන්නම එක වගේ අදහස් තියෙන හොඳම යාළුවෝ දෙන්නේ මම ඒකත් පස්සේ කතා කරනවා. ලංකාවේ තැනකට යන්න ලැබුණොත් ඉන්න පළාතට ඇරෙන්න කොහෙද යන්න වැඩියෙන්ම කැමති? නෝරෙලිය. නෝරෙලිය යන්න කැමති. දෙන්නම එක වගේ ටිකක්. මම ඒකනේ කිව්වේ. හිතගත්ත ගායකයෙක් ගායිකාවක් හිටියනම් ගායිකාවක් හිටියනම් මේ කාලේ කුඩා කාලේ ඉඳලා මෙන්න මෙයාට මම ගොඩක් කැමතියි. හිතේ රැඳුණු කෙනෙක් හිටියනම් ඒ කාලේ ඉඳලා. රුක්මනී දේවී තමයි. ගායකයෙක් හිටියනම් ගායකයෙක් හිටියනම් විශේෂ කෙනෙක් හිටියේ නැත්නම් සියල්ලන්ටම ආසාවේ අපේ කවුද මේ අමරදේව මාස්ටර්ද අමරදේව මහත්තයා දෙන්නටම කැමතියි. ඉතින් එහාට ගම නළුවෙක් හිටියද කවුරු හෝ හිත් ගත්ත කුඩා කාලේ. ඒ රුක්මනී දේවී තමයි. ඒ නිලියක් හැටියට නළුවෙක් ගත්තා. නළුවෙක් හිටියනම් ගාමිණී ෆොන්සේකා. ගාමිණී ෆොන්සේකා මහත්මයාට කැමති. මේ සියල්ල සිද්ධ වෙලාදී මම ආයෙත් අහනවා පාසල් ප්‍රේමයක් ගැන මෑට වගේ මෙහෙම අදහසක් දෙන්නේ නැත්තම් මොකක් හෝ දෙයක් තිබුණද මෙන්න මතකේ අවදි කරන්න වෙලාව. ඇත්තට ඉතින් අර මගේ සහෝදරිය කිව්වා වගේ මම රැකියා කරපු මහජන බැංකුවේ මුල්පත් වීම ලැබිලා ගියලා මාස 6ක් ගියේ නෑ මගේ අංශේ බාර ප්‍රධානියව මාව විවාහ කරගත්තා. මම මේ අහන්නේ ගීත කිව්වෙත් එයාටමද? ඔව් ඔව් එයාට තමයි. ඉතින් ඔන්න එතුමාගේ නමක් කියන්න මේ වෙලාවේ. එයා ඇවිල්ලා අතර බැංක් එම්ප්ලොයිස් යුනියන් එකේ 70 දශකයේ සෙක්‍රටරි. එයා හරි සමාජ සේව කරපු කෙනෙක්. හරියට හොඳ කෙනෙක්. තිස්සාරි ප්‍රේම ෆර්නෑන්ඩෝ. ඉතින් අර ගොඩාක් මම කියන්නේ මම ඇත්තටම එහෙම සම්බන්ධයක් ඇති කරගන්න කියලා ගියේ නැහැ. නමුත් ගියේ දවසේ ඉඳලා මට එයාගේ නම ඇහෙනවා. හැමතිස්සෙම ඇහෙනවා එයාගේ නම කියනවා. මොකද එයා තිබුණා හොඳ. ඔව් බලනකොට එයා ගොඩාක් බහලා වැඩ කරන කෙනෙක් ස්ටාෆ් එකට. ඉතින් හොඳ වැඩ කරන්න කියන්නේ මොනවද සමාජශීලී කෙනෙක්. ඒව සම්බන්ධ කතා කරන්න යන්නේ ඒව දිනවනේ ඇතුළත තියෙන ඉන්ක්වයරිස් ඒ වලේම එයා ලංකාව වටේම වගේ සාකවලට ඒවලට යනවා. ඉතින් ගියාම ඒ ගිය කේස් හැම එකක්ම දිනලා එන්නේ. ඒ ස්ටාෆ් එක වෙනුවෙන් එයා කතා කරනවා. කියන්නේ හොඳ දෙයක කතා කරනවා. හොඳ නමක් දිනාගෙන හිටිය හොඳ හරි දෙයක හරි දෙය ටී වගේම හරි දෙය. හොඳ කෙනෙක් නිසා මම හිතුවා එයාට එකතු වෙලා මම සමාජයට සේවයක් කරන්න ඕනේ කියලා. ඉතින් එතනින් පස්සේ දරුවන් එහෙම ඉන්නව නම් ගැනත් මතක් කරන්න පුළුවන්. දරුවන් ඉන්නව නම්. ඔව් මට ඉන්නවා දුවලා දෙන්නයි එක පුතයි. පුතා චන්න ෆර්නෑන්ඩෝ පොඩි දුව සකුන්තලා ගායනි සකුන්තලා ආබේබනවදන එයා මැරිඩ්. ලොකු දුව හිමාලි රාසිකා හේවතුඩැල්ල එයාත් මැරිඩ්. එයා විදුර කොලෙජ් එකේ ආර්ට් ටීචර්. පොඩි දුව පීපල්ස් බැංක් එකේ කාඩ් සෙන්ටර් එකේ වැඩ කරා. දැන් මැරි කරලා බබාලා ඉන්නේ අයින් වුණා. පුතා රට ඉඳලා ආවා.
දැන් මෙහි හොටෙල් එකක තමයි වැඩ කරන්නේ හොටෙල් සයිඩ් එකේ ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක් නම් ටික විදිහට කිව්වද? වැඩ කරා. දරුවන්ගේ නම් ටික කිව්වද? චන්න ෆර්නෑන්ඩෝ පුතා. දුවල දෙනගේ? දුවා ගායනී සකුන්තලා ෆර්නෑන්ඩෝ හිමාලි රසිකා හේවතුඩැල්ල. මට ඉන්නවා මිනිබිරියෝ මම එතෙන්ට තමයි යන්නේ ඇති. මිනිබිරියෝ 4යි මිනිබිරියෝ 4යි මුඩුබුරෝ 3 දෙනයි 7ක් ඉන්නවා. ලෝකෝ මිනිබිරිය ලබන අවුරුද්දේ බඳිනවා අවුරුදු 22ක් යට. කොච්චර සමහර ජීවිතයක ලස්සන මේ මුණුපුර මිනිපිරිය සමග ගත කරන ජීවිතයත් එක්ක මම ආයෙත් මේ පැත්තට එනවා. තවත් ගීතයක් තියෙනවා මෙතුමකින් අපිට අසන්න. මම මේ අවස්ථාවේ මේ ගායනා කරන්න තෝරගත්තා මේ නන්දාමාලි මහත්මියගේ සුනිල් ආරියරත්න මහතා මේ මහාචාර්ය සුනිල් ආරියරත්න පද රචනා කොට ස්ටැන්ලි පීල්ස් සංගීතවේදියා සංගීත නිර්මාණය කරපු ගීතයක්. La 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 Irada mahare මාසිහිලල්ලුර මඩලේ මොන හොවාගෙන ලසොවින් බැලපුන ඔබේ විඩාපත් නිතින් ගලා ගිය කඳුලක කැලලක් ඉතිරි වෙලා පෙරදා මහරේ මාසිහිලල්ලුර මඩලේ මොන හොවාගෙන ලසොවින් බැලපුන ඔබේ විඩාපත් නිතින් ගලා ගිය කඳුලක කැලලක් ඉතිරි වෙලා ලා 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 La 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 උරහිස තැවරි වියලුණු කඳුලක ඔබගේ සුනරුත් පැතුමක ගිනි ඇත සදාද වෙන්නෙමි ඒ ගින්නෙන් පෙරදා මහරේ මාසිහිලල්ලුර මඩලේ මොන හොවාගෙන ලසොවින් වැළපුන ඔබේ විඩාපත් නිතින් ගලා ගිය කඳුලක කැලලක් ඉතිරි වෙලා. බොහොමත් අපූර්ව ගායනයක්. හිතගත්ත ගායිකාවක් හිටියද කුඩා කාලේ ඉඳලා? හිතගත් ගායිකාවක් හැටියට රුක්මනී දේවියම තමයි. ඊට අමතරව සුජාතා රත්නායක, පසු කාලීනව නන්දාමාලි, මෑත කාලේ නිරෝෂා විරාජිනී එහෙම බොහොමත්ම ඉරිසක් වෙන කාලෙන් කාලට වෙනස් වෙන්න පුළුවන්. රුචිකත්වය වෙනස් වෙනවා වගේම ලස්සන ගීත ගායනා කරනවා අපි ඇදලා යනවා. ගායකයෙක් හිටියනම් කවුද හිටියේ? අමරදේව පණ්ඩිත අමරදේවයන් තමයි ඉතින් ප්‍රධානම ගායකයා. ඊට අමතරව සනත් අන්දසිරි, එතකොට ශාන්ති ගීත දේව කියලා වැඩි ගීත ගොන්නක් නැහැ. නමුත් ගායනා කරපු කිහිපය බොහොමත්ම වැදගත් විදිහට ගායනා කරන මතකයේ හිටින ගීත ගායනා කළ කෙනෙක්. ඒ වගේම එතකොට නිලියක් හිටිය නම් හිතගත්ත මෙන්න මෙයා තමයි මම ආස කරපු නිලිය. නිලිය සහ ගායිකාව දෙන්නම හැටියට රුක්මනී දේවිය තමයි තෝරගන්න එකම තේරීම එය තමයි. නළුවෙක් හිටිය නම් නළුවෙක් හැටියට ගාමිණී ෆොන්සේකා, රවීන්ද්‍ර අන්දිනිය ඒ වගේ අය තමයි බොහොමත්ම ආස. ඉතින් මෙතනින් පස්සේ අපි හිතනවා විශ්වවිද්‍යාලයෙන් පස්සේ මොනවද සම්බන්ධ වෙච්ච කලා කටයුතු? විශ්වවිද්‍යාලයෙන් පස්සේ ඉතින් බැංකුවට රැකියාවට ආවනේ. ඊට පස්සේ බැංකුවේත් කලාකවයක් තිබුණා මේ බැංකු ක්ෂේත්‍රයේ වැඩ කරමින්ම ඒ කලා කටයුතුත් මේ පවත්වාගෙන යන කලාකවයක් කියලා තිබුණා. ඒකේ
බැංකුවේ වාර්ෂිකව පවත්වන භක්ති ගීත. මේ භක්ති ගීත වලට අපි සම්බන්ධ වුණා මේ මගේ මිතුරිය මේ ඉන්න එයා. ඔව් දෙදෙනාම එකම ස්ථානවල රැකියාව කරේ. එකම ස්ථානයේ එකම ආයතනයේ වුණාට ඒ නිසා බොහොම ලොකු සම්බන්ධයක් තිබුණා. සමීප සම්බන්ධකම් ඒ යාළුකම අදට අතන එක තමයි මම කිව්වේ යාළුකම ගැන කතා කරන්න කියලා. ඒ කායදල අදටත් ඒ විදිහටම යාළුකම තියෙනවා. ඉතින් එහාට තවත් මේ සම්බන්ධ වුණාද කලා කටයුතු වෙන මොනවද තිබෙන්නේ? තව මෑත කාලිනව සම්බන්ධ වුණා මේ රසික සහෘද කලා රසික සංගමය කියලා ඒ උගත් සමාජ සත්කාර වල නියම කලා කටයුතු විශේෂක කලා කටයුතු නිලංගි කවුද මේක කරන්නේ? නිලංගි ජයසූරිය කියන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පිටවගත්තු සංගමයකට මෑතදී මගේ බොහොම හොඳ හිතවතියක් තමයි නිලංගි. බැඳිලා කටයුතු කරන. ඒකෙන් අපි ඉදිරියට උගත් සමාජ සත්කාර කටයුතු මෙන්ම මේ එකිනෙකාගේ මේ කලා කුසලතාවයන් හඳුනගෙන ඉදිරි ගමනක් යන්න බලාපොරොත්තු පිටවගත්තු සංගමය. අනිවාර්යයෙන්ම හොඳ දෙයක් වෙයි. තවත් මොනවද තිබෙනවද කලාව පැත්තෙන් ඔබතුමීට සඳහන් කරන්න සම්බන්ධ වෙච්ච දේවල් හෝ දිනාගත් යම් දෙයක් තිබෙනවද? මම ගුවන්විදුලි සරලගී ශිල්පිනියක් 70 දශකේ. ඒකෙන් මගේ ගීත ගොන්නක් තියෙනවා. ගීත 15ක විතර තැටිගබඩාවේ දැනට තියෙනවා. ඒක මුල් කාලෙදී ඒවා හුඟක් නිතර ප්‍රචාරය වෙලා මේ ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳට ලැබුණා. දැන් අර ඒවා නිකන් හැංගිලා වගේ තියෙන්නේ. ඉතින් නැවත ඒවා මේ අලුතෙන් ඉදිරියට ගෙනල්ලා ගෙනන්න ප්‍රචාරය කරන්න ආසාවක් තියෙනවා. ඉතින් මේ සියල්ල මතක මන්දිරත් එක්ක ගත කරන වෙලාව සියල්ල බෙදා හදා ගන්න අපිත් එක්ක ඔබතුමී මොකක්ද හිතෙන්නේ අද මතක මන්දිර වලට ආපු එක ගැන? හරිදේ ටීවී එක ගැන මතක මන්දිර ගැන. හරිදේ ටීවී පිළිබඳව ඊටාම ගෞරවයෙන් සැලකනවා. මොකද පහුගිය කාලේ මේ අලුත් නාලිකාවක් වුණාට මේකෙන් දෙන සමාජ පණිවිඩය අපි දුටුවා. ඉතින් ඒකට මේ අද කැඳවීම පිළිබඳව ඉතාම ස්තුතිවන්ත වෙනවා. ලොකු ඉදිරි ගමනක් යන්න ඔබ ආයතනයේට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි. කෙනෙක් ඉන්නව නම් තවත් මතක් කරන්න. මේ මුලින් කිව්වා පාසල් අධ්‍යාපනයෙන් පසු හොද කෙනෙක් තවත් කෙනෙක් කියලා ඉක්මනින්ම කියන්න අතීත දීප කවුරුනෝ ඉන්නව නම් මෙන්න වෙලාව ගෞරව කරන්න. අතීත දීප අය හැටියට දැන් ඇත්තටම දෙමව්පියන්ට අමතරව මගේ ළඟින්ම ඉන්න හිත මිතුරෝ පිරිසක් ඉන්න පාසල් අධ්‍යාපනයේ ඉඳලම මේ දක්වාම මාත් එක්ක රැඳිලා ඉන්නේ. කියන්නේ මට සහෝදර සහෝදරියන් නැති අඩුව පිර වුණා. ඒකම ඉතාම හොඳ කල්යාණ මිතුරු පිරිසක් ඇසුර තියෙනවා. ඒ අය පිළියන්දල මධ්‍යම විද්‍යාලයට සම්බන්ධයේ යාළු මිත්‍රයෝ ටික ඇරුණාම බැංකු ක්ෂේත්‍රයේ මේ ළඟ ඉන්න මිතුරිය වගේම තවත් පිරිසක් මිතුරියන් ඉන්නවා. ඉතින් බොහොමත්ම සතුටුයි මතක මන්දිරත් එක්ක එතුමිය අද සම්බන්ධ ලස්සන මතකේ බෙදාගත්තා. ඔබතුමීට කවුරුනෝ ඉන්නවද අතීත දීපුවා මේ වෙලාවේ මතක් කරන්න? පාසලෙන් පසුව අතහිත දුන්නේ මම කියන්නේ රංගන ශාස්ත්‍රයේ පිළිසියානේ බැංකුවෙන් විශ්‍රාම ගත්තට පස්සේ තමයි මට රංගනයේ යෙදුණු නාට්‍ය කීපයක් ඉක්මනින් මතක් කරනවා. ඒක ඉරේෂ් ලොකුමාණ්ඩාර මහත්මයා හිරු ටීවී එකේ ගිය තඹපාට හැන්දෑව කියන නාට්‍යයේ උපප්‍රධාන චරිතයක් මං කරා වලව්වේ ලොකු ආම්ගේ. එතුමා තමයි මාව මේ රංගන ශාස්ත්‍රයට හදලා දුන්නේ ටෙලි ඩ්‍රාමාස් වලට. එතන ඉඳලා මම දායරත්න රටගෙදර මහත්මයාගේ ගෞරවයෙන් මතක් කරනවා. යගසිතෙන වෙන කතා පහකින්ම මං ආවා. ඒ වගේ මේ ආදී කරන ලද ඇඩ්වර්ටයිස්මන්ට් කීපයකට ගියා. මම දැනටත් මගේ යනවා වෙබ්සයිට් එකේ ඩිරෙක්ටරෝ කියලා මගේ ඇඩ් එකක්. ඒක ඉංග්‍රීසි මීඩියම් වලින් යන්නේ. ඒ අර ජයරත් මනෝරත්න මහත්මයා මට අත දුන්නා. ඒ ටෙලිග්‍රාම්ස් දෙකම මම ඉන්නවා සූර්ය කුසුම සමනලී දෙකේම අවසානයේට කරපු මේකෙත් මම ජයරත් මනෝරත්න මහත්මයා කරපු එකේ හිටියා. ඒක මට හරි සතුටුයි. එතුමාගේ දෙක සම්බන්ධ මෙවන් කලාපොතුමක් තියෙන මේ සියලු දෙනාටම ස්තුති කරන වෙලාවක් මේක. අජිත් ලොකුගේ එතකොට බුද්ධිකීර්ති සේන මහත්මයා එතකොට මේ ළඟදී විකාශන වෙන කැලෑහඳිත් මම මගේ දායකත්වයක් තිබුණා. එතකොට IT එකේ ගියා සඳපිමන ඒකෙත් මම මගේ දායකත්වයක් තිබුණා. ඉතින් තව එන්නක් තියෙනවා මම කරපු ඒවා ෆිල්ම් එකකුත් කරා සම්රස්විදාල මහත්මයාගේ ඒක තාමත් ටෙලිකාස්ට් වුණේ නැහැ. ඩ්‍රාමා එකකුත් තියෙනවා. ඉතින් තව ඉදිරියටත් මම දායකත්වය ලබා දීමට මට කඳවලා තියෙනවා නාට්‍ය කීපයකට. ඒවා යන්නත් බලාපොරොත්තු ඉන්නවා. මේ විශේෂයෙන්ම මම කියන්න ඕන නිලංගි ජයසූරිය අපේ නිර්මාතෘවරිය මේ රසික සහෘද කලාපදනමේ
එතුමිය තමයි කලා හැකියාවන් හැඟවී සිටින අයව ඉදිරියට ගන්නගෙන යන බොහොමත් කාර්යයක් කරනවා නේද? ලොකු කාර්යභාරයක් කරන කාන්තාවක්. ඒක තමයි විය යුත්තේ. කලාව වෙනුවෙන් ඒක තමයි විය යුත්තේ. එයාට මම බෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙම ටීවී channel එක මෑතකදී ආවා වුණත් ඇත්තටම කියනවා නම් කවුරුත් වැඩි දන්නේ නැතුණත් එක සැරයක් දැම්මොත් දවසක බැලුවොත් හිතෙනවා ඊළඟ දවසෙත් මේ channel එක දාලා බලන්න ඕනේ කියලා. මොකද හරි දේ ගැන හරි පිළිතුරක් ලැබෙනවා. දේවල් තියෙන නිසා. ඉතින් ඒ නිසා මම කියන ප්‍රේක්ෂකයන්ට ඇත්තට මේ channel එක බලන්න. මේකේ ගොඩක් ගත යුතු ආදර්ශමත් විවිධ වැඩසටහන් යනවා. අපිට අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් හොඳ දේවල් යන. ඒ ගැන මහත් වචනයක් මතක් කරන්න ඕන. මම ආරාධනා කරාම කිව්වේ නෑ අපිට කියන්න ඕන නෑ අපි වැඩසටහන නරඹනවා. ඉතින් ඒක මැති. මට හරිම සතුටුයි. මේ මගේ පොතේ වැඩසටහන බලන්න දෙන්නේ. තවත් මොනවද? ඒ වගේ ගොඩක් අය ඉන්නවා. අද හරිද ටීවී එක ගැන මතක මම දෙන්න මොකද හිතෙන්නේ? මම ඇත්තටම ඔබට ස්තුතිවන්ත වෙනවා අපිට ආරාධනා කිරීම ගැන. ඉදිරියට මේක මේ වගේ දසගුණයකින් වැඩි දියුණු වෙලා මේ ලංකාව පුරාම හැම ප්‍රේක්ෂකයෙක්ගේම සිත් දිනාගෙන යන ඉහළ උසස් ගණේ රූපවාහිනී channel එකක් වෙනවා නම් ඒක තමයි මගේ එකම සතුට. ඒ වගේ මම ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව මමත් කරනවා මේ හරිදේ ටීවී එක ප්‍රධාන නාලිකා අතරටම යන්න කියලා. බොහොමත් ස්තුති. ලස්සනම හොරාවක් ගෙවි ගියා අපිට කාලේ දැනුනෙත් නැහැ. ලස්සන කටහඬ වල. තවත් බොහෝ දේ බෙදා ගන්න තිබුණා. අපි යම් දවසක ආයෙත් අඬ ගහන්න. මොකද තවත් සින්දු තියෙනවා. ගොඩක් ගායනා කරන්න බොහොම මතකයන් තිබෙනවා. මේ සියලුම සිද්දෙන හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර ලිබඩුමාලිය උඩුමහල අපි දුව ගාලා. දුරකථනය මතක් කරොත් 077 321 3966. ඉතින් හැමෝටම පුළුවන් මතකේ බෙදා ගන්න අපිත් එක්ක එකතු වෙලා. අපි YouTube channel එක subscribe කරන්න සියලුම වැඩසටහන් නරඹන්නත් පුළුවන්. ඒ වගේම හරිදේ ටීවී PO TV අංක 129 මොහොතකට අපි සමු ගන්නවා නැවතත් හමු වෙන බලාපොරොත්තු වෙන. දෙදෙනාගේම සිනම කටයුතු සාර්ථක වෙන්න කියලා මේ වෙලාවේ සමු ගන්න අපි ඔබෙන් ආයුබෝවන්. ආයුබෝවන්. ස්තුතියි. Thank you.